අයිබෝන් සුබදැසනක් වේවා. උදා වී තිබෙන්නේ ජූලි මාසයේ 11 වෙනිදා ඉරිදා දවස. අද දවසට අදාළ සත්‍යන්ත ජාතික පුවත්පත් මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා ඔබට ඉදිරිපත් කරන්නටයි වපුටා ගන්නටයි මෙතෙන් පටන් අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සත්‍යන්ත පුවත්පත්වල පළ නොවුනත් මේ වන විට රටට බලපා ඇති රටේ බොහෝ ප්‍රදේශවලට බලපෑම් එල්ල කොට ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇති වූ තත්ත්වයන් පිළිබඳව කලින්ම විමසා බැලීම වැදගත් කියලා අප විශ්වාස කරනවා. ඊයේ අලුයම් කාලයේදී අලුයම 12 සිට වගේ අලුයම් කාලය තුල අපට බොහෝ ප්‍රදේශවලින් අධික සුළං තත්ත්වයන් වාර්තා වුණා. ඒ වගේම සුළඟත් එක්ක වර්ෂා තත්ත්වයන් වාර්තා වුණා. මේ නිසා පළාත් ගණනාවකම දැඩි හානි සිදු වෙලා තිබෙනවා. අධික වර්ෂාවත් එක්ක ගම් වතුර තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා. ඇතැම් තැන්වල නාය යාම් වාර්තා වෙනවා. මේ ආදී අයහපත් කාලගුණය නිසා ඇති වූ බලපෑම් ජන ජීවිතයේ අඩාල වීම පිළිබඳව තොරතුරු ගණනාවක් දිවයිනේ නන් දෙසින් වාර්තා වෙනවා. පත්තරවල මුල් පිටුවට නාවත් සිරස්තල අතර නොතිබුණත් අපේම රටේ සහෝදර ජනතාව බොහෝ දෙනෙක් අසීරුතාවට පත් වෙලා ඉන්න මේ වෙලාවේ මේ අයහපත් කාලගුණේ කැළඹුණු කාලගුණ තත්ත්වය නිසා ඒ පිළිබඳව වාර්තා කරන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශී රාත්‍රියේ ප්‍රවෘත්තියේ අඩංගු වෙලා තිබිච්ච අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව වාර්තාව අපි ඉස්සලම නරඹලෙමු. දිවයිනට බලපා ඇති අධික වැසි සහ සුළං තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබුණා. අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කැලණිගඟ, කළුගඟ, ගිංගඟ සහ නිල්වලාගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ නිර්තදීග ප්‍රදේශයේ කළු, කැලණි, ගිං සහ නිල්වලා කියන ගංගාඩ්‍රෝණි වල ඉහළ ධාරා ප්‍රදේශවලට විශේෂයෙන්ම සැලකිය යුතු මට්ටමේ විශාල වර්ෂාවක් ලැබුණා. මේ සියලුම ගංගාඩ්‍රෝණි වල ඉහළ ධාරා ප්‍රදේශවල ප්‍රධාන ගංගාවේ සහ අතු ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තියෙනවා. කළුගඟ ඉහළ ප්‍රදේශවලට ඊයේ සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකට ගම් වතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණා. ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගෙංගඟ පිටාර ගැලීමෙන් උඩුගම අකුරැස්ස මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. ඒ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දැරණියකල ප්‍රදේශයේ සීතාවක ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නිවාස කිහිපයක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. පවතින වර්ෂාපතනය හේතුවෙන් හැටන් සිට මහවැලිගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් ගිනිගත් හේන අඹගමුව ප්‍රදේශයේ නිවාස 21ක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. නිල්වලාගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස පිටබැද්දර මාර්ගයේ පානතුගම ප්‍රදේශය මෙලෙස ජලයෙන් යට වී තිබුණා. එසේම අකුරැස්ස කඹුරුපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර නෝට්‍රන් බ්‍රිජ් ජලපෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නැදුන්ගමුව ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් නිවසකට පුළුන් ගසක් කඩා වැටීමෙන් මෙලෙස එම නිවසට හානි සිදු වී තිබුණා. ජීවත් වෙන්න ඉතින් කර ගිය ගන්න මොකුත් නැහැ මම මහත්තයා රට අවුරුදු 60ක් විතර වයසයි ඔන්නත් ජොබ්තර කියලා වයසයි දරුවන් ඉතිරක් නැහැ ඉතින් මම කීය කරුවාගෙන තමයි ජීවත් වෙන්නේ. බණ්ඩාරවිල කෙනෙගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට මෙලෙස හානි සිදු වී තිබුණා. බලංගොඩ දෙහිගස් තලාව ප්‍රදේශයේ නිවසකට අද උදෑසන පොල්ගසක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ සිදු වී තිබුණා. මේ මැක්කන්ද ප්‍රදේශයේ වතු නිවාස පේලියකට ගසක් කඩා වැටීමෙන් හානි සිදු වී තිබූ ආකාරයයි.
මේ අතර පැවති අධික වර්ෂාව සහ සුළං තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලිය බිඳවැටීම හේතුවෙන් මෙවන විට පුද්ගලයන් 5 ලක්ෂයකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර පවතින වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ, ගල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කටයුතු කර තිබුණා. නිවේදන අද රාත්‍රිය දෙක ක්‍රියාත්මකයි. මීට අමතරව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ජනතාව ඉල්ලා සිටින මාර්ග භාවිතා කරන සහ කඳු ආශ්‍රිත ඛණ්ඩ ආශ්‍රිත සිටින ජනතාව ඉතා දැඩි විමසනක් බව සිට අවශ්‍යව ආරක්ෂිත ස්ථානයක් කරලා ඉල්ලා සිටිනවා. හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදු වී ඇති බව හැටන් පොලිසිය ප්‍රකාශ කළා. අදාළියම දෙකට පමණ එම ප්‍රදේශයේ පැවති අධික වර්ෂාවත් සමග නිවසට ඉහළින් පිහිටි පස්කන්ද නිවසට කඩා වැටෙනු බවයි අනතුරින් දිවි ගලවාගත් එම නිවසේ පදිංචිකරුවන් ප්‍රකාශ කළේ. ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වයේ හේතුවෙන් හැටන් කොළඹ A7 ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා ස්ථාන කිහිපයකටම පස්කඳු සහ ගල් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු වලට අද අලුයම 2 සිට බාධා පැමිණ ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාරාධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා ප්‍රකාශ කළා. මස්කෙලිය මාඋස්සාකලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. මේ අතර ගිනිගත් හේන දියගල හරහා නෝට්‍රන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් දියගලවත්ත ප්‍රදේශයෙන් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් කාසල්රි මාර්ගය ඔස්සේ දහවනය කරවන ලෙසයි නෝට්‍රන් බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. ලංකාව ආශ්‍රිතව නිරත දිග මෝසම් තත්ත්වය තමයි පවතින්නේ. ඒක ක්‍රියාකාරී වීම හේතුවෙන් ඊයේ අද දිනේ සාමාන්‍යයෙන් හොළගයි වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය ක්‍රමෙන් අඩුයි කියලා බලාපොරොත්තු වෙන හැටින් පස්සේ ඒ වුණාට දැනට බස්නාහිර මධ්‍යම සබරගමුව වයඹ සහ දකුණු පළාත්වල පිටින් පිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා 5000කට එහා ජනතාවක් පීඩාවට පත් වී ඇති බව දැනගන්නට ලැබෙනවා. මරණ කිහිපයක් මේ අතරේ වාර්තා වෙනවා. මුණුබුරන් දෙදෙනෙකු සමග නිවුන් මුණුබුරන් දෙදෙනෙකු සමග 100 කෙනෙක් වතුරේ උරු පදින්න ගිහිල්ලා ඔරුව ගිලියාම නිසා ජීවිතක්ෂයට පත් වූ පුවතක් ආදී කනගාටුදායක පුවත් කිහිපයක් මේ අතරේ තිබෙන බවත් වාර්තා කරන්නට ඕනේ. ඒ වගේම මේ අයහපත් කාලගුණ තත්ත්වය අද දවසේ පවතින බව විශේෂයෙන් අදත් වැසි සහ විශේෂයෙන් මිලිමීටර 75 60 ආදී තත්ත්වයේ වර්ෂාපතනයක් උතුරු මැද උතුර වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ විට ඇති විය හැකි බව ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සුළං තත්ත්වය වැඩි විය හැකි බව සහ අපි සඳහන් කළ පළාත්වල සුළං තත්ත්වය වැඩි වීමක් පෙන්눔 කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන නිසා පරිස්සමෙන් ඉන්න ඕනේ. කොරෝනා අතරේ වගේම මේ කාලගුණය නිසාත් අපි පරිස්සම් වෙන්න ඕනේ කියන පණිවිඩය තමයි ඉස්සෙල්ලාම අපි ඔබට ලබා දෙන්නට කටයුතු කරන්නේ. ඒ සමගම අපි මේ කාලගුණ තත්ත්වය කොරෝනා තත්ත්වය මේ සියල්ල අනුව සිදුවන යම් විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වය නිසා නිතර සංශෝධනය කරන්නට වෙන කාරණා බොහොමයක් දැන් මුණ ගැසෙනවා. ඒ අතරේ ක්‍රීඩාවට ක්‍රිකට් වලට වෙලා තියෙන බලපෑමත් මේ තරගාවලියක් අතළඟ තියාගෙන සිද්ධ වෙලා තිබෙන තත්ත්වය ගත්තහමත් එය දින වකවානු නැවත සංශෝධනය කරන්න වෙන තත්ත්වයක් දක්වා දැන් වර්ධනය වෙලා තිබෙනවා. යනුව ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරනවා ජූලි 13 ආරම්භ කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලිය තව දින කිහිපයක් කල් දැමීමට එමෙ නැත්නම් 18 සිට ආරම්භ කිරීම සඳහා මේ වන විට කටයුතු කර ඇති බව. මොකද ශ්‍රී ලංකා පිතිකරන පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් ඒ වගේම දත්ත විශ්ලේෂක සහ අලුතෙන්ම කියවෙන වාර්තාවේ සඳහන් වෙනවා සඳුන් විරක්කොඩේ ක්‍රීඩකයාටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට. මේ අනුව ගත්තහම ශ්‍රී ලංකා ක්‍රීඩකීන් සහ ක්‍රිකට් පුහුණුකරුවන් නිලධාරීන් බලධාරීන් කොවිඩ් අවදානමකට මුහුණ දීලා සිටින නිසා ඉන්දියා කණ්ඩායමත් ඒ අවදානමට මුහුණ දෙනවා. ඒ නිසා තමයි දින කිහිපයක්
ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන බව දැනගන්නට ලැබෙන්නේ. අප දන්නවා බොහොම උනන්දුවෙන් හිටියා ක්‍රිකට් වලින් අප කොතරම් පරාජයට පත් වුණත් පල්ලෙහාට ඇද වැටුණත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඈත් වන්නේ නැති බව අපි දන්නවා. පුළුවන් තරම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන හොඳ තත්ත්වයක් බලාපොරොත්තු වෙන හැමදාම තරගයක් කරගෙන විශේෂයෙන් 101 ක්‍රිකට් බලන්න සූදානම්ින් සිටි ඔබට කියන්න තිබෙන්නේ ජූලි 13 ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දියා සංචාරය ඒ අනුව ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය ජූලි 18 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර තිබෙනවා. මේදී විශේෂයෙන්ම වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා ධම වැදගත් ප්‍රකාශයක් සිදු කරා මේ ග්‍රෑන්ඩ් ෆ්ලවර් පිටිකරන පුහුණුකරු එන්නත ලබා නොගත්තා කියන කාරණාව පිළිබඳව සඳහන් කරමින් ඔහු කියනවා මේ එන්නත් කරන්නේදී ඇතැම් අය තුළ විවිධ මත තිබෙනවා. නමුත් Tamanට ආසන්නයේම තිබෙන එන්නත ඒ කියන්නේ කඩිනමින්ම ලබාගත හැකි එන්නත හොඳම එන්නතයි කියන එක තමයි මහාචාර්ය අර්ජුනද සිල්වා පැහැදිලි කරන්නේ. ඒක ක්‍රිකට් වලට පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාව විදිහට ඔබට මට කාටත් වැදගත් වෙන කාරණාවක්. මේ දිනවල දැන් බස්නාහිර පළාතේ එහෙම එන්නත් කරන වැඩපිළිවෙල තාමත්ම සීග්‍රේන් කඩිනමින් සිදු වෙමින් පවතිනවා. ඒ නිසා ලබාගත හැකි පළමු අවස්ථාවේම එන්නත ලබා ගන්න කියන පණිවුඩය තමයි මේ ඔස්සේ වෛද්‍යවරුන් විශේෂඥයින් ලබා දෙමින් තිබෙන්නේ. අතරේ ලංකාවට ගෙන්වන එකවර ගෙන්වන වැඩිම එන්නත් මාත්‍රා තොගය චීනයේ බීජිං නුවර සිට මෙරටට ලැබෙන සයිනෝෆාර්ම් එන්නත් මිලියන 2ක තොගෙන් මිලියනයක ප්‍රමාණය රැගත් ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණි බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දිනේ මෙලෙස මේ එන්නත් තොගයත් ලංකාවට ලැබෙනවා වගේම තවත් එන්නත් තොගයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යාන පිටත්ව ගියා. එමේ එන්නත් තොගයත් මග තිබෙන්නේ ඒ එන්නත් බෙදී යන ආකාරය පිළිබඳව පසුගියදා කොවිඩ් මර්ධන කමිටුව රැස්වීමේදී ජනාධිපතිවරයා සෞඛ්‍ය දත්ත ලබාගත්තු ආකාරය අනුව අවධානම තිබෙන ප්‍රදේශ අනුව කණ්ඩායම් අනුව බොහොම පැහැදිලිව සඳහන් කළා. අතරේදී මෙරටට ලැබුණු ෆයිසර් එන්නත්වල 2000 ගණනක මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන්නා. කොළඹ ඉන්න වයස අවුරුදු 55ට වැඩි පිරිසට. නමුත් ඒ අත්හිටුවන විශේෂයෙන් මන්නාරමේ ඉන්න දිහිවර ජනතාවට ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා මේ වෙලාවේ. ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය එනවා නම් එන්න තියෙන ප්‍රධාන මාර්ගයක් වන නිසා මේ මාර්ගය ඒ නිසා මන්නාරමේ දිහිවරයින්ට ආදීන්ට ලබා දීමට කටයුතු කරනවා කියලා කියවෙන්නේ. මොකද මේ අත්හිටුවීමත් එක්ක කොළඹ ලබා දීම නැවැත්වීමත් එක්ක විවිධ මත පැතිර ගියා. එක් මතයක් තමයි VIP අයට ප්‍රභූන්ට ලබා දීම සඳහා මේ ෆයිසර් එන්නත් ලබා ගත්ත කියලා. අවසාන වශයෙන් යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා ඒ එන්නත් ඔගේ මන්නාරමේ දිහිවර ජනතාවට ලබා දීම ආරම්භ කළා කියලා. ඒ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ එන්නත් කරන ආදී කාරණා පිළිබඳව විවිධ වාර්තා අද දවසේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා කියන එකත් කියන්නට ඕනේ. අතරේ මව්බිම පුවත්පතේ අද මෙන්න මෙහෙම ප්‍රධාන සිරස්තලයක් දක්වනවා. ඉන්දියාවෙන් ගෙන එන්නතක ඒඩ්ස් සංඝටක බවට සැක. තවත් තොගයක් ගේන්න ඇනෝමක් භාවිතය වහාම අත්හිටුවයි කියලත් මව්බිම වාර්තා කරලා තියෙනවා. මෙන්න මව්බිම එම කාරණාව ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කොට තිබෙන ආකාරය. දැන් මෙවැනි සිරස්තල දැක්කාම එන්නත් ලබා ගැනීම සඳහා තිබෙන උනන්දුව අඩු වෙන්න හේතුවක් වන්නේ නැහැ. මොකද මේ පිළිබඳව නිරන්තර පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින නිසා සහ එවැනි අහිතකර සංඝටක තිබෙන ඒවා තිබෙනවා නම් ඉවත් කරන්න කටයුතු කරන බව තමයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. මේ දැක්වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්නපු එන්නතක තත්ත්වයක් පිළිබඳව චීන එන්නත පිළිබඳව ගැටලුවක් පෙන්නුම් කරන්නේ නැහැ. දැනට එය තමයි වඩාත්ම වැඩියෙන් භාවිතයට ගන්නේ ශ්‍රී ලංකාව තුළ සයිනෝෆාර්ම් එන්නත. ඊළඟට මේ එන්නත් පිළිබඳව කාරණා එහෙම වෙනකොට ඊයේ දවසේ සිද්ධ වුණු තවත් සුවිශේෂ කාරණාවක් මේ අපි සතියන්ත පුවත්පත්වල දකින්න බොහෝ වෙලාවට පරණ වෙච්ච කාරණා. නමුත් සතිය තුල සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම් මේ තුල තිබෙන නිසා ඉදිරියේදී ඒවිත අපි අනිවාර්යයෙන්ම අවධානය දෙනවා. ඊයේ මේ රටට මේ භූමියට පොල් පැල ලක්ෂ 40ක් ලබා දීම එම නැත්නම් මිලියන 4ක ප්‍රමාණයක් සිටුවීමේ කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් ආරම්භ වූ අවස්ථාවත් අපට දකින්නට ලැබුණා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා කතරගම සිටි අවස්ථාවට සහභාගී වුණා. විවිධ මැති ඇමතිවරු ප්‍රධානීන් විවිධ ස්ථානවල සිට මේ දොරින් දොරට කප්රුක වැඩසටහන හා ඒකරාශී වූ බව අපට දකින්නට ලැබුණා. ඒ අනුව පොල් තල් කිතුල් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පොල් වගා කිරීමේ මණ්ඩලය මූලිකත්වයෙන් තමයි මෙහෙයවීමෙන් තමයි මේ කටයුතු සිදු වෙන්නේ. පසුගියදා අප සමග පිළිසඳරට එකාසු වුණු අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාත් මේ දොරින් දොරට කප්රුක වැඩසටහන පිළිබඳව හොඳ හැඳින්වීමකුත් සිදු කළා. කොහොමද මේ කටයුතු සිදු වෙන්නේ කියලා දැන් ඔබ දකින්නේ ජනාධිපතිතුමන් අතින් මේ පොල් පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ලබා ගන්න අවස්ථාව. කාලයකට පස්සේ ජනාධිපතිතුමා
එලියට ඇවිත් ජනතාව අතරට යන එහෙම නැත්නම් වැඩපිළිවෙලකට වැඩසටහනකට සහභාගී වෙන අවස්ථාවක් විදියටත් මෙය සලකන්නට පුළුවන්කම තිබෙනවා. අපේ රටේ කප්රුක විදියට පොල් ගස් සලකනවා. නමුත් අවාසනාවකට තාම සීග්‍රේන් පොල් ගස් විනාශ වෙමින් පවතින රටක් බවටත් අපේ රට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් බිම් කට්ටි කිරීම මේ ආදී නිසා, බෙන්දෙසි කිරීම මේ ආදී නිසා පොල් ගස් දැඩි ලෙස විනාශ වෙන ස්වරූපයක් මේ රටේ නිරීක්ෂණය වූ නිසා ගැසට් මගින්ම දැන් නිවේදනය කළ තිබෙනවා පොල් ගස් කැපීම තහනම් කියන එක. ඒ වගේම සැලකිය යුතු ඉඩකඩක් තියෙනවා නම් ගෙදරක පොල් ගහක් දෙකක් වවා ගත්තොත් එයින් ලැබෙන පළදාවම ඇති දැනට තිබෙන පොල් මිල එහෙම අණුව ගත්තට පස්සේ කොයි කාලෙටත් ඒ තාමත්ම ප්‍රයෝජනවත් කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. අතරේ මේ කාබනික පොහොර පිළිබඳව ගත්තහම ඊයේ එවැනි වැඩසටහනකුත් ආරම්භ වුණා. විශේෂයෙන් මහවැලි අධිකාරිය විසින් එක් වැඩසටහනක් ආරම්භ කරා. ගෙලිස්රිඩියා පැල ලක්ෂ 50ක් එහෙම නැත්නම් අප වැටමාර කියලා කියනවා. මේන් පැල ලක්ෂ 50ක් රට පුරා රෝපණය කරන්න ශාක මාධ්‍යයන් අතරින් ගත්තොත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා බහුලවම ගැනෙන ප්‍රචලිතම මාධ්‍යයක් විදිහට තමයි ග්ලිරිසීඩියා එහෙම නැත්නම් මේ වැටමාර LBC කියන නමින් සමහර අය හඳුන්වනවා. මේ ශාකය යොදා ගැනීමනේ ඒවා ලක්ෂ 50ක් රෝපණය කිරීමත් මාවැලි අධිකාරිය මගින් ආරම්භ කිරීම ඊයේ දවසේ සිද්ධ වුණු තවත් සුවිශේෂ කාරණා. මේ අතරේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ට්විටර් පණිවිඩයක් මගින් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා දක්නට ලැබුණා ඊයේ දවසේදී. යම් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ආකාරයට රසායනික පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය කිසිදු අනුමැතියක් දී නොමැති බව, රසායනික පොහොරානයනට කිසිදු ආකාරයක ක්‍රියාත්මක වීමක් නොමැති බව දක්වමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවත් අපට ඊයේ දවසේදී දකින්නට ලැබුණා. තවත් කාරණා නම් ගණනාවක් තිබෙනවා. පුවත් වාර්තා අතරට අප යන්නටත් ඕනේ. ඊට පෙර ආතුව අප විරාමයක් ලබා ගන්නටයි දැන් සූදානම් වන්නේ. යළිත් වාර්තා අතරට එමු. පුවත් වාර්තා මොනවද කියලා විමසා බලමු. දිවයිනේ ඉරිදා සංග්‍රහය පළ කර තිබෙනවා එන්නත් වැඩසටහන කඩිනම් කරයි කියලා පුවත් වාර්තාවක්. කොවිඩ් පැතිරයාමේ අවදානම හඳුනා ගැති දිස්ත්‍රික්කයන්ට ප්‍රමුඛතාව දෙමින් මේ මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබා දීමට පියවර ගන්න කියලා ජනාධිපතිවරයා දුන්නු උපදෙස් පිළිබඳව දිවයින පුවත්පත මෙලෙස වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි සිළුමිණ පුවත්පතේ අද දකිනවා එන්නත් මධ්‍යස්ථාන 300ට නගී කියලා. මේ එන්නත් කරන වැඩපිළිවෙලේදී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. දැන් ආරක්ෂක අංශ විසින් මේ කොවිඩ් පැතිරයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කරන නිවේදනයක් උපුටා දක්වමින් කර තිබෙන වාර්තාකරණයක් තමයි සිළුමිණ පුවත්පතේ අපට දකින්නට ලැබෙන්නේ. ඒ අනුව මධ්‍යස්ථාන සංඛ්‍යාව එන්නත් ලැබීමේ වේගවත් භාවය අනුව මධ්‍යස්ථාන සංඛ්‍යාව තවදුරටත් වැඩි කරලා වැඩි පිරිසකට එන්නත ලබා දීම සඳහා කටයුතු කරන බව තමයි අදාළ වාර්තාවෙත් කියවෙන්නේ. අතර අපිට මේ ඇතුල් පිටු වාර්තාවක දකින්නට ලැබුණා ලංකාදීප 20 වෙනි පිටුවේ පිළිවෙලට ලස්සනට හමුදාවේ එන්නත්කරණය කළේ මෙහෙමයි කියලා යම් ස්ථානවල එන්නත්කරන වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙච්ච ආකාරය විශේෂ ලියුම්කරුවෙකු විසිනි කියලා තමයි පළවෙනි නම් මේ වාර්තාව. අද ලංකාදීපේ ඇතුල් පිටු වාර්තාවක මෙලෙස අපට මුණ ගැසෙනවා මේ වන විටම රට ක්‍රියාත්මක එන්නත්කරන වැඩපිළිවෙල පිළිබඳව ආරක්ෂක අංශවල මැදිහත් වීම පිළිබඳව. ඒ අතරේ එන්නත්කරණය මේ කොවිඩ් වසංගතයෙන් අපට ගොඩ එන්න තිබෙන එකම හොඳම ක්‍රමය විදිහට ලෝකයේ වගේම අප රටත් හඳුනාගෙන තියෙද්දී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හඳුන්වා දීමත් සිදු වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සංශෝධනය කරන ලද නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනවා. එහෙත් අපට දක්නට ලැබෙන්නේ පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යන ආකාරයයි. හැබැයි මේ පළාත් අතර සංචරණ සීමා මෙහෙම පනවගෙන ඉදිරියට පවත්වාගෙන යනවා කියුවට ඇතැම් අය නම් පළාත් අතරේ බොහොම පහසුවෙන් සංචරණ කටයුතු සිදු කර ගන්නා බවත් හොඳින් නිරීක්ෂණය කරද්දී පේන්න තියෙන තත්ත්වයක්. එක පළාතකින් ඒ පළාතේ අවසානයේ දක්වා බස් එකෙන් ගමන් කරනවා. එතනින් බැහැලා ඊළඟ පළාතේ ඊටු ටික යන්න පුළුවන් තත්ත්වකුත් ඇතැම් තැන්වල ඇතැම් පළාත් අතර තිබෙන බවත් මේ අතරේ වාර්තා වෙනවා. මේවා ගැනත් සොයා බැලීම වැදගත් වෙනවා. සංචාරණ සීමා ලෙස පනවා තිබෙනවා නම් තවදුරට ඒ ඇතුළුව මොනවද කරපු සංශෝධන මොනවද තවදුරටත් පවත්වාගෙන යන්නේ මොනවද ඉවත් කරලා තියෙන්නේ මේවා රටේ ජනතාව විදිහට ඔබ අප දැනුම්පත් වීම වැදගත්. ප්‍රවෘත්ති විකාශයේ ඊ රාත්‍රියේ ප්‍රවෘත්ති අඩංගු වුණු ඒ පිළිබඳ වාර්තාව අපි දැන් නාරඹමු.
කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව තවදුරටත් ලිහිල් කරමින් අද සිට ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන අතර එම සංචරණ සීමා ඉදිරි දින 14ක කාලයක් දක්වා ක්‍රියාත්මකයි. නව මාර්ගෝපදේශ මාලාවට අනුව පූජනීය ස්ථාන විවෘතව පවතින අතර මංගල උත්සව සඳහා පනවා තිබූ සංචරණ සීමාවද තරමක් දුරට ලිහිල් කරමින් ශාලාවේ ආසන ධාරිතාවෙන් 25% වන පරිදි හෝ උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 150කට යටත්ව මංගල උත්සව පැවැත්වීමට නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම එලිමහන් වෙළඳාම සහ සතිපොළ පැවැත්වීම සඳහාත් අවසර හිමි වී ඇති අතර සියලුම විභාග පැවැත්වීම සඳහාද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී තිබෙනවා. කායවර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ත ක්‍රීඩාගාර විවෘත කිරීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී ඇති අතර සිනමාහල් සහ කෞතුකාගාර ආසන ධාරිතාවෙන් 50%ක සීමාවකට යටත්ව විවෘත කිරීමටද අවසර හිමිව තිබෙනවා. මේ අතර කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු එල්ලීමේ මධ්‍යස්ථාන නව මාර්ගෝපදේශ මාලාව යටතේ තවදුරටත් වසා තැබෙනවා. ඒ හරහා යම්කිසි අතුරු ඵලයක් එහෙමත් නැත්නම් අපිට අනිසි ප්‍රතිඵලයක් ලැබෙන බව පේනවා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි නැවත සංචරණ සීමා හෝ මාර්ගෝපදේශ වෙනස් කිරීමට අපි මැලි වෙන්නේ නැහැ. අපිට වැදගත් වන්නේ රටේ ජනතාවගේ වගකීතු ලෙස කරන හැසිරීම. මම හිතනවා ඒක හොඳ තත්ත්වයට තියෙන බවට සෑහීමකට පත්වීමේ ලකුණක් හැටියට මේ ආකාරයට මේ ලිහිල් කිරීම මේ ආකාරයට සිද්ධ වෙන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය මේ ගෞරවය ලබා දීලා තියෙන ඒක ආරක්ෂා කරගනිමින් මේ දැනට පවත්වාගෙන යන වගකීමෙන් යුතු හැසිරීම් ක්‍රියාවලිය ඉදිරියටත් කරගෙන ගියොත් තවත් මෙවැනිම ලිහිල් කිරීම තවත් කරන්න පුළුවන්. පළාත් සංචාරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. පළාතකින් තව පළාතකට ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍යම කාරණයක් සඳහා පමණයි. පොලිසිය වෙත වාර්තා වී තිබෙනවා යම් පිරිස් විසින් පළාත් මායිම් දක්වා වාහන වලින් ගමන් කර ඉන් පසුව පාගමනින් පළාත් මායිම හරහා අනෙක් පළාතට මාරු වන බවට මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එවැනි කටයුතු සිදු කළහොත් නිරෝධායන රීතීන් යටතේ අදාළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සිය ස්තුතිය මෙලෙස පළ කර සිටියා. මාර්ග උපදේශ අනුව කටයුතු කරන්න යුවල ඉඳලා සියලුම දෙනා දැනුවත් කරමින් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. මේක ආරක්ෂා කිරීම අප සමගේම යුතුයකමක් විදිහට මම සලකනවා. පින් සිද්ධ වෙන වැඩක්. මේ ක්ෂේත්‍රයේ යැපෙන මිලියන 1.5ක් වගේ ඉතා විශාල ප්‍රමාණයකට මේ අවස්ථාව ලබා දුන්නට ක්‍රමවේද ඔක්කොටම අනුගත වෙලා ඉදිරියට යන්න පුළුවන් නම් තමයි මේක ජයග්‍රහණයක් වෙන්න මම සියලු දෙනාගේම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ දුන්න අවස්ථාව රැක ගන්න උත්සාහ කරන්න කියලා. ස්තුතිවන්ත වෙන්න ඕන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, යුද හමුදාපතිතුමාට, සෞඛ්‍ය අංශවලට මේ අපිට දුන්න මේ වරම හරියටම අකුරට මිෂ්ට කරනවා. ඉදිරියේදී අපි මේ ලස්සන ජයග්‍රහණය ලස්සන විදිහට භුක්ති විඳින්නම්. ජනාධිපතිවරයාගේ දැක්ම බවට පත් වෙලා තියෙන්නේ රටේ ආර්ථිකය නංවන්නට උනේ ආර්ථිකය දැන් ගැටලුකාරී තැනකට ප්‍රශ්නකාරී තැනකට පත් වෙලා තිබෙන මේ වසංගත තත්ත්වයත් එක්ක ඒ නිසා මේ අනිකුත් කටයුතු අපි පුළුවන් තරම් මේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කරගෙන අනිකුත් කටයුතු කරගෙන ගියොත් රටේ සාමාන්‍ය පරිදි කටයුතු කරන්න පුළුවන් තැනකට රට හදාගත්තොත් තමයි අපට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපේ අතරේ ඇතුල්පිටු වාර්තාවක් ඒට එක්කාසු කරන්නට කැමති මේ ජනාධිපතිවරයාගේ දැක්ම ආර්ථිකය පිළිබඳව තිබෙන අවධානය පිළිබඳ කතා කළ නිසා ලංකාදීපේ තියෙන්නේ ඩොලර් හිඟේ අපේ ආර්ථිකයට බලපාන හැටි විදේශ විනිමය හිඟේ ඇති වුණේ කොවිඩ් එන්න පෙරයි. අපනයන දියුණු කිරීම සඳහා ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග අපි නොගත්තෙමු. මහාචාර්ය සිරිබල් අබේරත්න ඉදිරිපත් කළ කාරණා කිහිපයක් උපුල් වික්‍රමසිංහ සමග තිබුණු සාකච්ඡාවක ලිපිය සටහන තමයි අපි මේ දකින්නේ. වර්තමානයේ ඇතිව තිබෙන මේ විදේශ විනිමය හිඟයට බලපෑ තවත් හේතුවක් නම් අසීමාන්තිකව විදේශ ණය ගැනීමයි කියලා තමයි මහාචාර්ය සිරිමල් අබේරත්නගේ අදහස බවට පත් වෙලා තියෙන මේ ලංකාදීප ඇතුල්පිටු වාර්තාව අද අපට දකින්නට ලැබෙන ආකාරය. ඒ සමගම අපි එක්කාසු කරන්නට කැමති මේ මාර්ගෝපදේශ පිළිබඳවත් නව මාර්ගෝපදේශ පිළිබඳවත් ඔබ දැන් දැනුම්වත් පොදු සමාජ වගකීමක් පුරවැසි වගකීමක් තිබෙනවා මේවා ආරක්ෂා කරගෙන ඉදිරියට යාම සඳහා යලිත් රට වැසෙන තැනට ප්‍රදේශ වැසෙන තැනට කර්මාන්ත නවතින තැනට පත් වෙන්නට නොදී සිළුමිණ වාර්තා කරන කොරෝනාවට ඊතරදී බිලි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වන්දි ලබා දීමට කටයුතු කරනවා කියලා මෙන්න ඒ පිළිබඳ සිළුමිණ වාර්තාව. ඒ අතරේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර ඇති ප්‍රදේශ පිළිබඳව සහ පැතිර ඇති කණ්ඩායම් පුද්ගලයන් පිළිබඳව
සොයා බැලීම නිරන්තරයෙන් සිදු වෙනවා. ඒ ගැනත් වාර්තා මේ අතරේම දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි මේ හා බැඳෙන තවත් වාර්තා කීපයකට අවධානය දෙමු. අරුණ පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක දකින්න පුළුවන් යුරෝපයට යන්න පාස්පෝර්ට් වානා ෆයිසර් ඕනා කියලා. ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක් කර්ෂණී දිසානායකගේ සාකච්ඡාවක් අප මේ දකින්නේ. ලොව හොඳම එන්නත ෆයිසර් ඒ එන්නත ගත 95%කට කොරෝනා හැදෙන්නේ නැහැ කියලා තමයි මෙහි වාර්තා පළ වෙන්නේ. ඒ නිසා ලෝකයේ ඇතැම් රටවල මේ ෆයිසර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරලා තිබෙනවා. ඇතැම් රටවලට පැමිණෙන්නට නම් වෙනත් රටවලින් ෆයිසර් එන්නත ලබා තිබීම අනිවාර්ය සාධකයක් ලෙස මේ වෙලාවේ බලන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ෆයිසර් එන්නතේ ඉතිරි මාත්‍රා තොගේ කොටසක් විදේශ රටවල අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් වෙන් කරන බවත් මේ වන විට යුද හමුදාපතිවරයාත් ඒ වගේම ජනාධිපතිවරයාත් කරන ලද අදහස් දැක්වීම්වලදී අපට අසන්නට දකින්නට ලැබුණා. අප ඊළඟට අවධානය යොමු කරනවා මෙතෙක් උපුටා නොගත් යම් යම් මුල්පිටු වාර්තා කිහිපයක් වෙත. ඒ අතරේ සිළුමිණ පුවත්පතේ අපට දකින්න පුළුවන් මැතිවරණ ක්‍රම වෙනසකට කාරක සභාව වැඩ අරබයි කියලා. එක පැත්තකින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කෙරෙහි ඒ වගේම ප්‍රධාන මැතිවරණ කිහිපයම එකම දිනයක එකම මැතිවරණයක් විදිහට පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වෙමින් තිබෙනවා. මේක අද කීයක සාකච්ඡා වෙන කාරණාවක් නෙවෙයි. මීට පෙර ආතුව ඉඳගෙන දශක වසර ගණනාවක ඉඳගෙනම මේ ගැන සාකච්ඡා කරන විවිධ කරුණු කාරණා අරබයා විශේෂයෙන් වර්තමානයේ රට මුහුණේ දීලා තියෙන ආර්ථික අර්බුදය හමුවේ වියදම් පාලනය කර ගැනීම සඳහා මේ කදිම ක්‍රමවේදයක් බව තමයි ඇතැම් පාර්ශ්ව මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. යෝජනා බර ගණනක් දැන් මේ වන විට ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන් දූෂිත වූ මැතිවරණ ක්‍රමයකට යාම පිළිබඳව ඒ වගේම ජනතාවගේ පැහැදිලි මතය ලබාගත හැකි ගැටුම්කාරී නොවන මැතිවරණ ක්‍රමයකට යාම පිළිබඳව පවත්නා ක්‍රමය ඇතුළත පක්ෂ අභ්‍යන්තරයේ පවා ඇතැම් වෙලාවට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. පක්ෂ අතර ගැටලු ඇති වෙනවා. එකම සංධානයක් තුළ කටයුතු කරන ඒ වගේම අපේක්ෂකින් අතරේ ගැටුම් ඇති වෙනවා. මෙවැනි තත්ත්වයන් ඇති නොවන මැතිවරණ ක්‍රමයකට යාම පිළිබඳව තමයි ඒ වගේම අසීමාන්තික වියදම් දැරීමක් මැතිවරණය සඳහා අපට දක්නට ලැබෙන්නේ මේ ක්‍රමවේද තුලයි. ඒ ගැනත් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අතරේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ලංකාදීප ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයේ ආණ්ඩුවේ බලවතුන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙනෙහිලි ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණාත්මක හමුවක් පැවැත්වෙන බව වාර්තා කරලා තිබෙනවා. ඒ අද ලංකාදීප පුවත්පත මෙන්න එම ප්‍රධාන සිරස්තලය. කෙසේ වෙතත් මේ තත්ත්වය එන්නම තීව්‍ර වන බවක් උඩදුවන බවක් තමයි අපට දැන් නම් දකින්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා ඇතුළු ඇතැම් පාර්ශව තමන්ට ලැබුණු ඇමති දුර පිළිබඳව පවා යම් කනස්සල්ලකින් පසුවන ස්වරූපයක් තිබෙනවා. ඒ අතරේ තවත් පුවත් වාර්තාවල අපට දකින්නට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව සමග එක්කාසු ඉන්න පිරිසක් නිවත් වෙන්නට ඕනේ කියලා කියනවා. තවත් පිරිසක් රැඳී ඉන්නට ඕනේ කියලා කියනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බොහෝ කෝටික ප්‍රශ්නයකට මේ වෙලාවේ මුහුණ දීලා තිබෙන්නේ. ආණ්ඩුවත් එක්ක තවදුරටත් ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ආණ්ඩුවට යම් බලපෑමක් කෙල්ල වෙනකොට ඔවුන්ට ලැබිලා තිබෙන ඇමතිකම් පිළිබඳව සහ ඔවුන්ට කෙනෙහිලිකම් සිදුවීම් පිළිබඳව රජය අවධානය යොමු කරමින් කටයුතු කරන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිකම් දීමට විමල්ගේ ගම්මන්පිලගේ තව කෑලි ගලවයි කියලා දිවයින ඉරිදා සංග්‍රහය අද වාර්තා කරලා තියෙනවා. සෞඛ්‍ය පොලිසිය කම්කරු සහ අධ්‍යාපන ඇමති දුරවල වෙනසක් ඉදිරි කාලයේදී සිදු විය හැකි බව. පසුගියදා පුවත් වාර්තා තුළ අපට දකින්නට කියවන්නට ලැබුණා ඉදිරියේදී යම් සංශෝධනයක් අමාත්‍ය දුර වෙනසක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව. ඒ අනුව මෙවැනි වෙනස් වීමක් සිදු වේවිද අපි බලමු ඉදිරියේදී. මේ අතරේ මේ පොල් පැල ලක්ෂ 40ක් දැයට දායාද කිරීමේ දොරින් දොරට කප්රුක වැඩසටහනට කඩුවෙලදී සහභාගී වුණු අවස්ථාවේදී උදේගම්මන්පිල සහභාගී අවස්ථාවේදී විමල් වීරවංශ ඇමතිවරයාගෙන් යම් කාරණා මාධ්‍යමගෙන් විමසුවා. කලක් නිහඬව සිටීම පිළිබඳව පහුගිය කාලේ තුමා අපට දකින්නට ලැබුණේම නැහැ. හඬ අවදි කරනවා අසන්නට ලැබුණේම නැහැ. ඒ පිළිබඳව විමසද්දී ඔහු අපූර්ව ප්‍රකාශයක් කරනවා නිහඬභාවයත් හොඳ හඬක් තමයි කියලා. ඒක බොහොම වැදගත් ප්‍රකාශයක්. ඒ තුළ බොහෝ කාරණා ගැබ් වෙලා තියෙනටත් පුළුවන්, බොහෝ අරමුණු ගැබ් වෙලා තිබෙන්නටත් පුළුවන්. ඒ අතරේ සත්‍යාග අරුණත් අද වාර්තා කරනවා පොහොට්ටුවෙන් අතට වෙන හානිය ගැන ජනපති සමග තීරණාත්මක සාකච්ඡාවක් 21 වෙනිදා කොටසක් ආණ්ඩුවෙන් යමු කියයි, තවත් පිරිසක් බෑ කියයි. මේ අතරේ මහලේකම්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර එක පැත්තකින් කරන තමන් මහලේකම් දුරේ අතාරින් උනත් ලෑස්ති, පක්ෂේ නායකත්වයට දැනුම් දීලා තියෙන්නේ තමන් ඕන වෙලේක මේක වෙන කෙනෙක්ට බාර දෙන්න ලෑස්ති
කියලා. ඒ සමගම ඇමති දුරේ බාර දෙන්න ලෑස්ති කියලා තවත් තැනක වාර්තා පළ වෙනවා. මොකද රජයේ ඇතැම් ප්‍රබලීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලීන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලීන් ඇතැම් වෙලාවට කියන කාරණා අතර අපිට දකින්නට ලැබුණා. ඔය තරම්ම බෑ කිය ඔය තරම්ම මේ විහිළු ඇමතිකමක් Tamanට ලැබිලා තියෙන කී ඇමතිකම ඉන්නවට වඩා ඔක දාලා ගියා නම් හොඳ නැද්ද කියලා අහනවා කියලාත්. ඒ අතරේ ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මෞබිම පුවත්පත වෙත. මෞබිම අද වාර්තා කරනවා ජන ජීවිත සමග සෙල්ලම් කරන්න විපක්ෂය ගන්න උත්සාහය හෙලා දකින්නවා කියලා අග්‍රාමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක්. ඒ සමගම විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයකුත් තිබෙනවා බලෙන් නිරෝධායනයට යවන්න පොලිසියට ඇති බලය කුමක්ද කියලා ප්‍රශ්න කරන ප්‍රකාශයක් අද දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ වැලිකඩ නොයවා වැලිකඩ යවන්න බැරි නිසා නිරෝධායන කඳවුරකට Taman ගාල් කළා කියලා සිවුර ඉරිලා බොන්න වතුර ටිකක්වත් නැහැ කියලා තන්නේ ඥානානන්ද හිමියෝ උපුටා දක්වමින් මෞබිම අද වාර්තාවක් ගෙනෙනවත් දකින්නට පුළුවන්කම තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියාත්මක වුණු පොලිසිය මර්ධනය පිළිබඳව මෙලෙස අද දවසේ මෞබිම පුවත්පත යම් වාර්තාගෙන එද්දී නිරෝධායන නීතියට මුවාවී උද්ඝෝෂණ මැඩලීමට එරෙහිව සියලු පක්ෂවල විරෝධය කියලත් අද දවසේ මෞබිම වාර්තාවක් ගෙනෙනවා. දැන්ටමත් ඇතැම් පක්ෂ කණ්ඩායම් නීතිය හමුවට ගිහිල්ලා තිබෙනවා මේ පිළිබඳව සාධාරණයක් බලාපොරොත්තු වෙන්න. ආණ්ඩුවට තවත් කඩයන් එපා. පොදු ජන පෙරමුණට වගේම අපට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයෝ කීතික අපි කලින් කතා කරපු කාරණාවට අදාළ වාර්තාවක්. කෙසේ වෙතත් අර්බුදකාරී තත්ත්වයන් කීපයක් පිළිබඳව මෙලෙස අද මෞබිම පුවත්පත වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වාර්තාවත් එක්ක අපි බලමු ඊළඟට මේ පිළිබඳව මොනවද අනිකුත් පුවත්පත් අද දවසේ ගෙන එන්නේ කියලා මේ ඇති වුණු පහුගිය දිනවල ඇතිවෙච්ච විරෝධතා රැල්ලත් එක්ක ඒවා මැඩලීමට පොලිසිය මැදිහත් වෙච්ච ආකාරයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයන් දිවයින ඉරිදා සංග්‍රහය තිබෙනවා. ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් පොදු සන්ධානයක් කියලත් දකින්නට ලැබෙනවා. නිදහස් චතුරාස්‍රය අභියසත් නිහඬ විරෝධතාවයක් විපක්ෂයේ මගින් දක්වනවත් දකින්නට ලැබුණා. මේ ආදී කාරණා මූලික කරගෙන නිරෝධායන නීතියෙන් පෙළපාලි මර්ධනයට එරෙහිව ජාපය නඩු මගට යනවා කියලා අද ලංකාදීප පුවත්පතත් පළ කරලා තිබෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ලංකාදීප පුවත්පතේ තිබෙන අනිකුත් වාර්තා අතරේ මුල්පිටු වාර්තා අතරේ තිබෙනවා කොළඹ කළු කඩේ ඩොලරය 230ට නගී කියලත් වාර්තා පළ වෙලා. ඩොලරයත් හිතූ ගණන් වලට රුපියලට සාපේක්ෂව මේ එහා මෙහා වීම පිළිබඳව ලංකාව කිට්ටුවට බෙන්ගාල බොක්කෙත් මල මුහුදක් නිර්මාණය වීම පිළිබඳව වාර්තාවකුත් අද ලංකාදීපේ තිබෙනවා. මල මුහුදක් කෙසේ වෙතත් ලංකාවේ මුහුදු කලාපෙන් තවමත් මේ පහුගියදා අනතුරට ලක්වෙච්ච එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් එළියට ආපු එම නැත්නම් මුහුදුපත් වුණු අපද්‍රව්‍ය ගොඩ ගැසීම් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඊයේ දවසෙත් ඒ ආකාරයෙන් අර ප්ලාස්ටික් ඇටරගත් පැකට්ටු ගණනාවක් මේ වෙරළ තීරයට ආපු බව යම් ප්‍රදේශවල ජනතාව ඒවා පෙර පරිදිම එක්රැස් කරගෙන ගිය බවත් තොරතුරු වාර්තා වෙනවා කියන එකත් සඳහන් කරන්න ඕනේ. විදේශ විනිමය හිඟෙන් ආනයනය කළ බඩු වරායි හිරබෙලා කියලත් වාර්තාවක් ලංකාදීපේ මේ වසරේ ශ්‍රී ලංකන් අලාභය ඩොලර් කෝටි 16යි. සමාගමේ යානා 24ම කල්බදු පදනමින් ගත්තේ ඒවා කියලත් තවදුරටත් ඉරිදා ලංකාදීපේ වාර්තා කරද්දී දුම්රිය ප්‍රවේශපත් මුද්‍රණය චීන සමාගමකට පැවරීම සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම ගැනත් ඉරිදා ලංකාදීපය මෙලෙස සිය ප්‍රධාන සිරස්තල අතර වාර්තා කළා තියෙනවා අද දවසේ අපට දකින්නට පුළුවන්. ඊළඟට මෙතෙක් පුටා නොගත් දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා වෙත අපි එමු. මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය 13 වනදා ආරම්භයි. ඒ අතරේ සිළුමිනේ අපට දකින්න පුළුවන් කතරගම පෙරහරට සූදානමින් කියලා දැක්වෙන ඡායාරූප සටහනක් සහිත වාර්තාවක් කතරගම පෙරහර මංගල්‍ය ජූලි 10 වනදා සිට පොදු ජන සහභාගීත්වයෙන් තොරව නමුත් චිරාගත සම්ප්‍රදායනුකූලව පවත්වනවා කියලා සිළුමින වාර්තා කරනවා. දිවයින වාර්තාවේ දැක්වෙනවා මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය පිළිබඳවත් දියවඩ මේ ප්‍රදීප් නිලංග දයාල මහතා සඳහන් කළා. නුවර දළදා පෙරහරත් සම්ප්‍රදාය අනුකූලව ඒ වගේම අප පවත්වාගෙන ආපු චිරාගත ක්‍රමවේද අනුකූලව ඒ චාරිත්‍රානුකූලව පවත්වාගෙන යන කටයුතු කරන රටේ මොන තත්ත්ව ප්‍රගතියත් මේවා නැවැත්තුවේ නැහැ. පුරාතනයේ ඉඳන්ම අපි පවත්වාගෙන ආවා. එහෙම බැලුවාම මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා අපේ රටේ ජනතාවට මොනතරම් සංස්කෘතිකමය අවස්ථාවන් අහිමි වෙලා ගිහිල්ලාද කියලා මෙතනම පේන්න තියෙනවා. මේ පෙරහර මංගල්‍යයන් ඊළඟට ගත්තට පස්සේ විවිධ උත්සව අවස්ථාවන් ආගමික ජාතික
අවස්ථාවන් බොහෝ සෙයින් අපට මගහැරී යන කාලවකවානුවක් බවට පත් වෙලා තිබෙනවා. පෙරහැර එහෙම වෙනකොට පෙළපාලි රටේ යන්න ගන්නකොට විරෝධතා උත්සන්න වෙනකොට ඒ නිසාත් කොවිඩ් ව්‍යාප්තිය වැඩි වෙනවා කියලා කියමින් ඒවා මර්ධනය කිරීම පිළිබඳව පොලිසියට දැඩි ලෙස චෝදනා තෙල් වෙලා යම් ව්‍යාකූල තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බව යලිත් අපි අවධාරණය කරන්නට කැමතියි. ඊළඟට අපි දකිනවා සිළුමිණ පුවත්පතේ තියෙනවා සෑම පළාතකටම ළමා අධිකරණයක් පිහිටුවීම පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරිය හා අධිකරණ අමාත්‍යාංශයේ එක් වී සෑම පළාතකටම ළමා අධිකරණයක් පිහිටුවීමට සැලසුම් කරන බව ළමා අපචාර කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමට කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සූදානම් සිටින බවත් කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් රාජ්‍ය ඇමති පියාණන් නිශාන්ත පවසයි කියලා සිළුමිණ එක් වාර්තාවක් ගෙන එද්දී ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 48,000ක් ලැබී ඇති බවත් සිළුමිණ ඉරිදා පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්කම තිබෙනවා. මෑත කාලීනව ප්‍රවණතාවයක් රැල්ලක් විදිහටම අපට දකින්නට ලැබුණා ළමයින් සම්බන්ධව මෙවැනි අකටයුතුකම් සිදුවන බොහෝ අවස්ථා පිළිබඳව. බලන්න අද සතියාග අරුණත් ප්‍රමුඛ පුවත විදිහට වාර්තා කරනවා අන්තර්ජාලයෙන් දැරියන් කාන්තාවන් 5000ක් විකුණලා මන්ත්‍රීවරයෙක් පොලිස් ලොක්කෙක් ඇතුළු පිරිසක් ළඟදීම අත්අඩංගුවට 15 දැරිය 60000කටත් අලෙවි කරලා කියලා වාර්තා කරද්දී බාලවයස්කාර දැරියන් කාන්තාවන් ඇතුළු 5000කට ආසන්න පිරිසක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර තිබෙන බව පොලිසිය විසින් කරන ලද විශේෂ තාක්ෂණික පරීක්ෂණයකදී හෙළි වී ඇති බව තමයි සතියාග අරුණ වාර්තා කරන්නේ. නව තාක්ෂණයේ රටට එනකොට ඒවා රට තුළ ව්‍යාප්ත වෙනකොට ඒ තුළ මොනවද සිද්ධ වෙන්නේ කියන එක සොයා බලන්න තිබුණේ මීට වඩා අධීක්ෂණය කරන්න තිබුණේ නියාමනය කරන්න තිබුණේ අද කීයක නොවේ කියන එක බොහොම පැහැදිලි වන අවස්ථාවක් මේක. මේවා තුළ මොනවද සිද්ධ වෙන්නේ? මේ නිදහස ඉක්මවා ගිය නිදහසක් ලැබීම තුළ යම් යම් දේවල් ප්‍රචාරය කරන්න පළ කරන්න ලැබුණු අවස්ථාව තුළ සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත වුණු කාලවකවානුවක් තුළ ඒ පිළිබඳව මීට පෙර අවධානය යොමු වුණා නම් මේ ඇතැම් වෙබ් අඩවි ඇතැම් ආකාරයේ දැන්වීම් පළ කරන සමාජ මාධ්‍ය පිළිබඳ අවධානයෙන් සිටියා නම් මේ බොහෝ විපත්තීන් වළකා ගන්නට ළමයින්ට කාන්තාවන්ට සිදුවන අතවරයන් පාලනය කර ගන්නටත් අපට තිබුණා. දැන් හෝ ඒ පිළිබඳව අවධානය යොමු වීම ඉතාමත්ම වැදගත් කාරණාවක් විදිහට අප දකිනවා. මේ අතරේ මේ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ගුරුවරුන් ඈත්වීමට යන සූදානමක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. පසුගියදා ජෝසප් ස්ටාලින් මහත්මයා ඇතුළු කණ්ඩායමට එල්ලවෙච්ච පොලිස් ප්‍රහාරය හමුවේ මර්ධන තත්ත්වය හමුවේ ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් විදිහට ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඈත් වෙනවා කියලා ප්‍රවෘත්තිය දැන් රට පුරා පැතිර ගිහිල්ලා අවසానයි. එය එසේ වෙනකොට ඒ වගේම තවත් පැත්තකින් අපට වාර්තා වුණා තවත් කනගාටුදායක පුවතක් කාරණාවක් මේ ඔන්ලයින් අධ්‍යාපනයට වැදගත් වෙන Zoom app එක දාලා දෙන මුවාවෙන් මේ ඒ ආකාරයෙන් පහසුකම් සපයන මුවාවෙන් සහයෝගය දක්වන මුවාවෙන් දැරිවියන් අන්තර්ජාලීය අතවරයට පත් කිරීමට උත්සාහ දරූ පුද්ගලයෙක් පිළිබඳව එවැනි අවරගණයේ සිද්ධීන් වාර්තා වෙන අතරතුර මෙවැනි ප්‍රශංසනීය මෙහෙවරක් කරන ගුරු දේවතාවුන් මේ රටේ තවදුරටත් ඉන්නවා කියන්න හොඳ වාර්තාවක්. අරුණ පුවත්පතේ සදස්ස පිටුවෙන් උපුට ගන්නේ ස්මාර්ට්ෆෝන් සහ ඩේටාත් අරන්දී අකුරු කරන ගුරුවරු කැලක් පිළිබඳව මෙලෙස වාර්තාවක්. සමහර දරුවන්ට ලැප්ටොප් පවා අරන් දීලා නම් වශයෙන්ම ඇතැම් ගුරුවරු ඡායාරූප සහිතව මේ සටහනට එකතු කරලා තියෙනවා. පියකාන්ති නාලක ජිනාදරී සමිල් සුරත් මේ ආදී අපූර්ව ගුරු කැලක් පිළිබඳව ගුරු දෙවි දේවතාවුන් රැසක් පිළිබඳව අද සදස්ස පිටුවගෙන එන ඉතාම වටිනා වාර්තාවක් තමයි මෙලෙස අපට දකින්නට ලැබෙන්නේ. ඕනම ක්ෂේත්‍රයකට අදාළව මේ දෙපැත්තම අපට දකින්නට ලැබෙන බව අප විශේෂයෙන් අවධාරණය කරන්නට කැමතියි. එමනම් අපි කෙටි විරාමයක් ගමු. විරාමයෙන් අනතුරුව යලිත් සතියාන්ත පුවත් වාර්තා රැසක් සමග ඉතාම ඉක්මනින් මුණ ගැසෙමු. යලිත් වාර්තා කිහිපයකට අපි අවධානය යොමු කරමු. සත්‍යාග අරුණ ගෙනෙනවා මෙන්න මෙහෙම වාර්තාවක්. කොරෝනා මැද කළ වැඩවර්ජන වලින් 2020 දී මිනිස් දින 22500ක් අහිමි කියලා. කොරෝනා වසංගතය යටතේ වැඩි කාලයක් ගෙවුණු පසුගිය 2020 වර්ෂයේදී වැඩවර්ජන 28කින් මෙලෙස මිනිස් දින 22590ක් රටට අහිමි වෙලා තියෙනවා කියලා මහ බැංකුව දත්ත උපුටා දක්වමින් මෙලෙස අද වාර්තාවක් ගෙනෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා බොහෝ කටයුතු අඩාල වීම නිසා අහිමි වෙලා යන මිනිස් දින මිනිස් පැය
ගන්න ගත්තොත් එහෙම ලංකාවේ පමණක් නෙවෙයි මුළු මහත් ලෝකෙම ගෝලීය තත්ත්වය ගත්තොත් එහෙම අති මහත් ප්‍රමාණයක් බොහෝ දේ ආපස්සට ගිය කාලයක් විදිහට තමයි මේ කාලය අපට නම් කරන්න වෙන්නේ. සීනි සඳහා යලිත් පාලන මිලක් පැනවීමේ සූදානමක් පිළිබඳව යෝජනා වීමක් පිළිබඳව වාර්තා කරනවා. මේ අතරේ තියෙනවා සීනි සඳහා පාලන මිලක් යලි පැනවීමට රජය සූදානම් වෙයි. සීනි ආනයනකරුවන්ගේ තොග මිල කිලෝග්‍රෑමයක් රුපියල් 105ක් ලෙසත් උපරිම සිල්ලර මිල රුපියල් 115ක් ලෙසත් පැනවීමට යෝජනා කර තිබේ කියලා තමයි සතියාග අරුණ මේ කාරණා දෙක අද වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට අපි ගිය වසරේ විදේශ ආධාර කෝටි 40කට උනේ කුමක්ද කියලා විගණනය කරන ප්‍රශ්න කිරීමකුත් අද සතියාග අරුණේ දකිනවා. ඊළඟට එමු මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ තියෙන වාර්තා අතරේ මුහුණු ආවරණ මිලට ගැනීමේදී වරායේ සිද්ධ වෙච්ච වංචාවක් පිළිබඳව වාර්තා කරනවා. වරාය පොදු සේවක සංගමය උපුටා දක්වමින් එන්නත් කරණයේදී පවා වරාය තුල ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබුණා. ඒ පිළිබඳව අදාළ වෛද්‍ය නිලධාරිනිය පිළිබඳව නීතිමය කටයුතු සිදු වුණා. ඇමතිවරයෙක්ගෙන් හා ගෙන් කෝටි 1000ක සුරාබදු පොල්ලක් පිළිබඳවත් මව්බිම පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ හා බැඳෙන ඇතුල්පිටු වාර්තාවක් අරුණ පුවත්පතේ අද තියෙනවා. ඇලෝසියස්ට අරක්කු පෙරන්න අවසර දුන්නේ කවුද කියලයි එහි ප්‍රශ්න කරලා තියෙන්නේ. කැබිනට්ටුවේදී ඇමති 6කගෙන් දැඩි විරෝධයක්. කෝටි 150ක බදු ගෙවීම පැහැර හැරලා මේ සමාගමට නැවත වතාවක් බලපත්‍ර ලබා දීම සඳහා කටයුතු ආරම්භ කිරීමට අවසරය දීම පිළිබඳව කරනු ලබන ප්‍රකාශය කපිල කුමාරසිංහ මහතාගේ එම නැත්නම් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකතුමාගේ ඒ පිළිබඳව අවධාරණය කිරීමත් මේ වාර්තාවේ තියෙනවා. මෙන්ඩි සමාගම රුපියල් කෝටි 150කට අධික බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර තිබේ. ඒ හේතුවෙන් බලපත්‍රය අහිමි වූ මෙන්ඩි සමාගම ඉන් මිලියන 50ක වූ කොටසක් ඉක්ුත් දිනවල ගෙවා තිබේ. ඉතිරිය නව බදු ක්‍රමයක් යටතේ ගෙවීමට ගිවිසගෙන ඇති බව සඳහන්ය සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ ප්‍රකාශ සමාගම විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා ඒ අනුව බලපත්‍රය දීමට පියවර ගත්තා කියලයි. නමුත් මේ පිළිබඳ දැඩි විරෝධයක් එන්න පටන් ගත්තා. කැබිනට්ටුවේ තර සඳහන් ආකාරයට ඇමතිවරු කීප දෙනෙක්ම ඇමතිවරු නම් වශයෙන්ම සඳහන් කරලා තිබෙනවා. බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, එස්.එම්. චන්ද්‍රසේන, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල ආදීන්ගේ දැඩි විරෝධතාවය පිළිබඳව එල්ල වුණා. ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. මේ ආකාරයෙන් ජනතාව තුළ අපකීර්තියට පත් වෙලා තිබෙන සමාගමකට යලි කටයුතු ආරම්භ කරන්න දෙන්නේ මොන පදනමින්ද කියන එක ප්‍රශ්න වෙනවා. අවසාන වශයෙන් ඒ අවස්ථාව නැවත අහිමි කරන්න ඕන කියන තීරණයට එනවා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මොන පදනමක් යටතේ කටයුතු කළත් ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ගන්න ලැබු ක්‍රියාමාර්ග අපස්සට හරවන්න ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා මේ ලිපිය ඇතුළත මේ අතරේ සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා එල්ලවන කාරණා කිහිපයක් පිළිබඳව කෘත්‍රිම රාජාවාරම ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම, ඊළඟට අහිමිව යන සුරාබදු ආදායම් පිළිබඳව බදු මුදල් අහිමි වෑම පිළිබඳව මේ ආදී කාරණා මේ වාර්තාවේ මතු කරාදී උදේජීවී ඒකනායකගේ වාර්තාවේ අවසානය කෙසේ නමුත් අර්ජුන් ඇලූසියස්ට අරක්කු පෙරීමට යලි බලපත්‍රය දීම සුරාබදු දෙපාර්තමේන්තුවේ තනි කැමැත්තට කළ දෙයක් බව සිතීමට නොහැකිය. එසේනම් ඔහුට යලි බලපත්‍රය දීමට නියෝග කළ අදෘශ්‍යමාන හස්තය කවුද කියලා කරන ප්‍රශ්න කිරීමකින් තමයි වාර්තාව අවසන් කරලා තිබෙනවා. අපට අද දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ සතියාගාරුණ පුවත්පතේ ඇතුල්පිටු වාර්තාවක්. ඊළඟට අපි අරුණ පුවත්පතේම දකිනවා යම් දේශපාලනයට හා සම්බන්ධ වෙන කාරණා කීපයක්. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල් වෙනුවෙන් ඉල්ලා අසු ජයන්ත කැටගොඩ කියයි කියලයි මේ වාර්තාවේ දැක්වෙන්නේ. ඒ උදේජීවී ඒකනායක කරපු පිළිසඳරක වාර්තාවක්. කෙසේ වෙතත් මෙහි සඳහන් වෙනවා ප්‍රශ්නාවලියක්ම දැක්වෙනවා. ජයන්ත කැටගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට යොමු ඒකින් එක විමසා බලන්නට තරම් කාලයක් නොවේ. නමුත් ඔහු සඳහන් කරනවා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට බැසිල් රාජපක්ෂ පත්විය හැකි බවට. යම් සමාජය තුලත් මතිමතාන්තර මේ පිළිබඳව නිර්මාණය වී තිබෙන පසුබිමක තමයි ඔහු මෙලෙස අදහස් දැක්වීමක් කරලා තිබෙන්නේ. ඒ අතරේ බැසිල් පාර්ලිමේන්තුව අරහස පිළිබඳව ලංකාදීප ඇතුල්පිටු වාර්තාවක දේශපාලන හිට දවස ලිපියේ පිටුවේ අද පළ වී තිබෙනවත් දකින්නට පුළුවන්කම තිබෙනවා. මිල පාලනයට මුවා වී එම්බාම් සහල් ගෙන්වන්නේ සත්ව ආහාරවලටද? ප්‍රශ්න කිරීමක් එක්ක ගෙනෙන වාර්තාවක්. සහල් ගෙන්වීමට තවම තීරණයක් නෑ මහින්දානන්ද අලුත්ගමගේ. මේ වෙලාවේ රජයේ සමග ගැටුමකට යන්න බෑ. ඒ නිසා ප්‍රකාශයක් දෙන්න බෑ. ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් මේ රටේ. මම ඇමතිවරයෙක්. සහල් මිල ගැන කියන්න බෑ. සිරිපාල ගම්ලත් ඇමතුමා එහෙමයි ඒ ගැන කියන්නේ. රටින් හාල් ගෙන්වන්නේ මහමුලකාරයෝ ආරක්ෂා කරන්න. නාමල් කරුණාරත්න සමසලකා ගෝවිචන සම්මේලනයේ ප්‍රධාන සංවිධායකගේ අදහස. අලුත් පනත් සංශෝධනයේ සමග වැටලීම් කොට නීතිය ක්‍රියාත්මක කරනවා පාරිභෝගික අධිකාරියේ
ඒ පිළිබඳව දරන ස්ථාවරය මෙලෙස අපට අද ඇතුල්පිටු වාර්තාවක් තුළ මුණ ගැසෙනවා. ඊළඟට ලංකාදීප ඇතුල්පිටු වාර්තා තුළ හම්බ වෙන තවත් ලිපියක් කලිනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොත්ජන පෙරමුණු අර්බුදයේ ගැටලුව පිළිබඳව අපි කතා කරා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සමග පැවැත් වූ කතාබහක කොටසක් අපි මේ දකින්නේ. බොහෝ තීරණ අපි දන්නෙත් නැහැ, අපිට කියන්නෙත් නැහැ කියලයි එතුමා නම් කියන්නේ. රට කරවන අය හා මහජන නියෝජිතයන් අතර විශාල පරතරයක් තිබෙනවා. ඇමතිකමක් ලබා නොදීම මට පෞද්ගලිකව කළ උදව්වක් කියා දැන් හිතෙනවා කියලා චන්දිම වීරක්කොඩි ඔහු නියෝජ්‍ය කතානායකවරයා විදිහටත් කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු කරා. ඔහු දැක්වූ අදහස් පෙළක් එලෙස අද අපට මුණ ගැසෙනවා. යතරේ මේ දිනවල කතාබහට ලක් වෙන තවත් කාරණාවක් ඊතරම්ම කතාබහට ලක් නොවුණාට අවධානය යොමු කළ යුතු කාරණාවක් ලෙසත් අප දකිනවා ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳව. මොකද පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව මතුවුණා වගේම මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳවත් යම් යම් තැන්වලින් මතුවෙමින් තිබෙනවා. ඒට එරෙහි විය යුත්තේ ඇයි කියන එක පිළිබඳව ස්වදේශාභිමානී ජාතික ව්‍යාපාරික හැඳවුම්කරු දර්ශන ශූරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතිගම ඥානීසර ස්වාමින් වහන්සේ දැක් වූ අදහස් පෙළක් තමයි ලංකාදීප පුවත්පතේ අද අපට මෙලෙස මුණ ගැසෙන්නේ. පාතිගම හිමියන්ගේ ඒ පිළිබඳව දැක්ම අදහස් මේ ලිපියට ගැබ්ව තිබෙනවා. ඔබට වෙලාවක් තිබෙනවා නම් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න නිදහසේ කියවන්නට අපි ආරාධනා කරනවා. යතර මේ සතියන්ත ප්‍රධාන පුවත්පත්වල පමණක් නෙවෙයි සති අන්තයේ තිබෙන යම් යම් මේ අනිකුත් පුවත්පත් කාන්තා පුවත්පත් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් අතිරේක පුවත්පත් වෙන්නට පුළුවන්. ඒවායේ යම් යම් වැදගත් කාරණා ගැබ්ව තිබෙන බව අපට අද දකින්නට ලැබෙනවා. විශේෂයෙන් නවලිය පුවත්පත බැලීමේදී කාබනික පොහොරද, රසායන පොහොරද, වෛද්‍ය විද්‍යාත්මක පහදා දීම, ආහාර සුරක්ෂිතතාව සහ මිත්‍යාව පිළිබඳව මේ ආදී වාර්තා ඉතාමත්ම වැදගත් වෙන වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ මේ කොවිඩ් හේතුවෙන් එයින් කාන්තාවන්ට තිබෙන බලපෑම්, විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ට තිබෙන බලපෑම් පිළිබඳව කොවිඩ් හේතුවෙන් ගැබිණි වියේ සංකූලතා නොසලකා හරින්න එපා කියලා ඉතාමත්ම වැදගත් ලිපියක් අද අපට මුණ ගැසෙනවා. ඒකම කොවිඩ් ආසාදිත රෝගියෙක් වෙනුවෙන් ශල්‍ය කර්මයක් කරන්න සිදු වුණොත් කොහොමද ඒවා කෙරෙන්නේ කියන එක ගැන, ආසාදනයෙන් පසු දරුවන්ට වැළඳෙන ළමා බහු අවයව පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය පිළිබඳව මේ ගැන කලින් කතා කරාට මේ ගැන පසු අවධානය යොමු වෙනවා අපට දකින්නට ලැබුණේ නැහැ. ඍජු ආර්ය ළමා රෝහලින් තමයි මේ පිළිබඳව මතුවීම බොහෝ වෙලාවට අපට දකින්න ලැබුණේ. මේ සින්ඩ්‍රෝමා තත්ත්වය පිළිබඳව දරුවෝ ගැන ඒ වගේම ගැබිණි මව්වරුන් ගැන අප විශේෂ අවධානය යොමු කළ යුතුයි කියන එක මේ කොරෝනා වසංගත තත්ත්වය හැමුවේ අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඊළඟට මේ අවසාන වශයෙන් අපි උපුට ගන්නවා නවලිය පුවත්පතින් පිළිකාවට පවා පරාජය කරන්න බැරි වුණු චතුගේ ආත්ම විශ්වාසය පිළිබඳව. ඒ සමාජ මාධ්‍ය තුලින්ම තමයි මතුවෙන්නේ. YouTube නාලිකාවක් තුලින් අපේ සහෘද මාධ්‍යවේදී ලහිරු මුදලිගේගේ හරි TV නාලිකාව තුලින් එහිදී ඇය පිළිබඳව කරන ලද සාකච්ඡාව වගේම ඉන් එහාට ඇය කතාබහට ලක්වන කාන්තාවක් බවට දිරිය සම්පන්න කාන්තාවක් ලෙස රට හඳුනාගත්තා. ඒ නිසා ඇය වෙත බොහෝ අවධානය යොමු වුණා. ඇය වැනිම රෝගීන්ගේ මානසික තත්ත්වයේ ඉහළ නංවන්නට ඇය බොහෝ ශක්තියක් වුණු කාන්තාවක් විදිහට රටම දකින්නට පටන් ගත්තා. ඒක කරපු කතාබහකුත් අද මේ නවලිය පුවත්පතේ පළ වෙලා තිබෙනවා දකින්නට පුළුවන්. එහෙමනම් අපි සමුගන්නවා අද දවසේ අනිකුත් ඉදිරි විශේෂාංග සමග ඔබට රැඳෙන්නට ආරාධනා කරමින් ඉඩ සලසමින් යලි අමතක කරන්නට බෑ. එක පැත්තකින් කොවිඩ් වසංගතය වගේම අනෙක් පැත්තෙන් අයහපත් කාලගුණය පිළිබඳවත් අවධානය දෙමින් අපි පරිස්සමෙන් ඉන්නමු. හෙට උදෙත් අපි යලි මුණ ගැසමු. සුබ දවසක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.